ලක්විරෝ දායකත්ව ධර්මදේශනය අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ දේශනාවක්. මේ දේශනාවේ නම දජග්ග සූත්‍රය. කොඩි මුදුන ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමේ වැඩ සිටින කාලෙක මේ භික්ෂූන් වහන්සේලා අමතලා මේ විදිහට වදාලා භූත පුබ්බම් භික්කවේ දේවාසුර සංගාමෝ සමෝපබ්බුල්ව හවුසි. පින්වත් මහණෙනි, මේක බොහෝම ඉස්සර කාලේ සිද්ධ වෙච්ච දෙයක්. දෙවියනුත් අසුරනුත් අතර සංග්‍රාමයක් ඇති වුණා, යුද්ධයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වෙලාවේදී මේ සක් දෙවිඳු දිව්‍ය පිරිස ඇමතුවා. සක් දෙවිඳු දෙවියන්ට කතා කරලා ඒ දෙවියන්ට මේ සක් දෙවිඳු කියා සිටිනවා ඒ දෙවිවරුන්ට කියනවා සක් දෙවිවරු මෙහෙම, මේ යුද්ධයට දැන් මේ දෙවිවරු එළඹිලා සිටින්නේ. ඉතින් මේ යුද්ධයට මේ දෙවිවරු ආවට පස්සේ සචේ මාරිස දේවානං සංගාම ගතානං උප්පජ්ජය බයං වා චම්බි තත්තං වා ලෝමහංසෝ වා. මේ විදිහට මේ යුද්ධයට එළඹුණාට පස්සේ මේ දෙවිවරුන්ට බයක්, තැති ගැනීමක්, ලොමුඩහ ගැනීමක් ඇති වුණොත් මමේව තස්මින් සමේ දජග්ගං උල්ලෝකයාත, ඒ වෙලාවට මාගේ කොඩි මුදන පමණක් මනාකොට බලන්න කිව්වා. මමං හිවෝ දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති. ඒ විදිහට බයක් තැත ගැනීමක් ආපු වෙලාවට මාගේ කොඩි මුදන දිහා මනාකොට බලුවොත් අන්න ඒ වෙලාවේදී යම් බියක්, තැති ගැනීමක්, ලොමුඩහ ගැනීමක් ඇති වෙනවා නම් අන්න ඒක මගේ කොඩි මුදන දිහා බලන ඔබට නැති වෙලා යනවා කිව්වා. ඒ කියන්නේ ඒ යුද්ධයට ගියාට පස්සේ ඒ යුද්ධයට ගියපු දෙවිවරුන්ට යම් බයක්, තැති ගැනීමක් ආවොත් සක් දෙවිඳු කොඩිය දිහා බලන්න කිව්වා. එතකොට ඒ බය, තැති ගැනීම නැති වෙනවා කිව්වා. ඒ කියන්නේ පින්වත් දැන් එතකොට ඒ යුද්ධයට ගිහිල්ලා ඉන්න දෙවි පිරිසට, දිව්‍ය පිරිසට අදහසක් එනවා සක් දෙවිඳු අපිත් එක්ක ඉන්නවා කියලා. එතකොට අර ආපු බය, තැති ගැනීම දුර වෙලා හිතට ජවයක්, එඩිතර බවක් උපදිනවා මේ ඉදිරියට යන්න. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අපිට දැන් ඔය මහා වංශය වගේ අපේ වංශ කතා කියවනකොට උනත් තේරෙන දෙයක්, අපේ රාජ පරම්පරාවල ඒ රජවරු යුද්ධ කරපු අවස්ථාවලදී උනත් ඒ සාර්ථක වෙච්ච යුද්ධ අවස්ථාවන් වලදී බොහොම ප්‍රකටව පේන තිබුණු දෙයක් තමයි ඒ යුද්ධයට මූලික වෙන
ඒ යුද පිරිසට නායකත්වය දෙන හොඳ නායකයෙක් ඉඳලා තියෙනවා හැම වෙලාවකම. ඒ තමන්ගේ පිරිසව අතහැර නොගිහින් ඒ යුද්ධයෙන් ජයග්‍රහණයක් කරා යනකම්ම ඒ පිරිසත් එක්ක එකට ඉඳන් සටන් කරපු නායකයෙක් ඉඳලා තියෙනවා. සමහර විට අවසානයේ යුද්ධයේ ඒ පිරිසේ පරාජයකට පත් වුණා වුණත් ඒ නායකත්වය දෙන කෙනා අවසාන මොහොත දක්වාම තමන්ගේ පිරිස අත්හැර නොයා දිගටම සටන් වල ඉඳලා තියෙනවා. එතකොට අර පිරිසත් පසුබහින් නැතුව අවසානයක් දක්වාම සටන් කරපු විස්තර අපිට වංශ කතාවල් දුනත් අහන්න කියවන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ වෙලාවේදීත් මේ සක්දෙවිඳු ප්‍රකාශ කළේ මේ යුද්ධයට ගියාට පස්සේ ඔබට බයක් ඇති ගැනීමක් આવොත් මාගේ කොඩි මුදන දිහා බලන්න කිව්වා. එතකොට බයත් ඇති ගැනීම නැති වෙනවා. ඊට පස්සේ මේ සක්දෙවිඳු කියනවා නෝචේ මේ දජග්ගං උල්ලෝකෙය්‍යාත අත පජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත. යම් හේකින් යම් විදිහකින් මාගේ කොඩි මුදන බලන්න බැරි වුණොත් අන්න ඒ වෙලාවට ප්‍රජාපති දෙවියන්ගේ කොඩි මුදන දිහා බලන්න කිව්වා. ඒ ප්‍රජාපති කියන දිව්‍ය රාජයාගේ කොඩි මුදුන බලන්න කිව්වා. එහෙම බලනකොට යම් භවිස්සති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහිසති. එහෙම ප්‍රජාපති දිව්‍ය රාජයාගේ කොඩි මුදුන දිහා බලද්දී ඔබට බය ඇති ගැනීම නැති වෙනවා කිව්වා. ඒ කියන්නේ දැන් මෙතන මේ පිරිසට මූලිකත්වයේ නායකත්වයේ දෙන අය ගැන තමයි මේ සක්දෙවිඳු කියන්නේ. එතකොට අනිත් දිව්‍ය පිරිසට අදහසක් එනවා අපිට නායකත්වය දෙන මේ දිව්‍ය රාජ්‍ය අපිත් එක්ක ඉන්නවා කියලා. ඊළඟට සක්දෙවිඳු කියනවා නෝචේ පජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත. යම් විදිහකින් ප්‍රජාපති දෙවියන්ගේ කොඩි මුදුන බලන්න බැරි වුණොත් අත වරුණස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත. වරුණ දිව්‍ය රාජයාගේ කොඩි මුදුන දිහා බලන්න කිව්වා. වරුණස්සෙහිවෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වාසෝ පයිත්තති. ඒ විදිහට වරුණ දිව්‍ය රාජයාගේ කොඩි මුදුන දිහා බලද්දී ඒ බයත් ඇති ගැනීම ඔබට නැති වෙලා යයි කිව්වා. ඊළඟට සක්දෙවිඳු කියනවා නෝචේ වරුණස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත. වරුණ දෙවියන්ගේ කොඩි මුදුන දිහත් බලා ගන්න බැරි වුණොත් අත ඊසානස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත. ආන් ඒ වෙලාවට ඊසාන දෙවියන්ගේ කොඩි මුදුන දිහාවත් බලන්න කිව්වා. ඊසානස්සෙහිවෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහිසති. ඒ විදිහට ඊසාන කියන දිව්‍ය රාජ්‍යයේ කොඩි මුදුන දිහා බලද්දී ඔබට බයත් ඇති ගැනීම නැති වෙලා යයි කිව්වා. එහෙම කියලා මේ සක්දෙවිඳු කියනවා මේ සක්දෙවිඳු අර යුද්ධයට ගියපු දෙවි පිරිසට කියනවා මේ විදිහට මේ යුද්ධයට මූලික වෙන නායකත්ව දෙන මේ කියපු දෙවිවරුන්ගේ කියන්නේ ප්‍රජාපති දෙවියන්ගේ වරුණ දෙවියන්ගේ ඊළඟට ඊසාන දෙවියන්ගේ කියන මේ දෙවිවරුන්ගේ කොඩි මුදුන දිහා බලන්න කිව්වා. මුලින්ම තමන්ගේ කොඩි මුදුන දිහා බලන්න කිව්වේ සක්දෙවිඳුගේ. එහෙම බැරි වුණොත් ඊළඟට ප්‍රජාපති දෙවියන්ගේ වරුණ දෙවියන්ගේ එහෙම නැත්නම් ඊසාන දෙවියන්ගේ කොඩි මුදුන දිහා බලන්න කිව්වා. එතකොට බයත් ඇති ගැනීම නැති වෙලා යනවා කියලා. ඉතින් මේ ප්‍රකාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා තංකෝපන භික්කවේ සක්කස්සවා දේවානමින්දස දජග්ගං උල්ලෝකේත.
ඔය විදිහට පින්වත් මහණෙනි ඔය සාග්දෙවිඳුගේ කොඩියේ මුදුන දිහා බලන දෙවියන්ට ඒ වගේම පජාපතිස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං ප්‍රජාපති දිව්‍ය රාජ්‍යයේ කොටි මුදුන දිහා බලන දෙවිවරුන්ට ඊළඟට වරුණස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං වරුණ දෙවියන්ගේ කොටි මුදුන දිහා බලන දෙවිවරුන්ට ඊසානස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං ඊසාන කියන දෙවියන්ගේ කොටි මුදුන දිහා බලන දෙවිවරුන්ට යම් භවිස්සති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයේතාපි නෝපි පහීයේත ඒ බලන දෙවිවරුන්ට තමන්ගේ හිතට යම් බයක් තැති ගැනීමක් ලොමුඩහ ගැනීමක් ඇති වුණා නම් ඒක පහ වෙන්නත් පුළුවන් පහ නොවෙන්නත් පුළුවන් කිව්වා. ඒ කියන්නේ බය තැති ගැනීම දුරු වෙන්නත් පුළුවන් දුරු නොවෙන්නත් පුළුවන්. බුදුරණන් වහන්සේ දේශනා කරනවා තංකිස හේතු. මොකක්ද ඒකට හේතුව? සක්කෝ භික්කවේ දේවානමින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ විහිරුච්ඡම්බි උත්‍රාසි පලායිති. පින්වත් මහණෙනි ඒකට හේතුව තමයි මේ සක්දෙවිඳු කියලා කියන්නේ දුරු නොකල රාගය ඇති කෙනෙක්. දුරු නොකල ද්වේෂය ඇති කෙනෙක්. දුරු නොකල මෝහය ඇති කෙනෙක්. රාග දේශ මෝහ දුරු කරපු නැති කෙනෙක්. ඒ නිසා සක්දෙවිඳුගේ ස්වභාවය තමයි බිහිරුච්ඡම්බි උත්‍රාසි පලායිති. බිය වෙන කෙනෙක් යා. තැති ගන්න කෙනෙක්. පලායිති. පසුබැස පලා යන කෙනෙක්. අන්න ඒක තමයි කිව්වා අර බය තැති ගැනීම නැති නොවෙන්නත් පුළුවන්. ඒකට හේතුව සමහරවිට නැති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන්. බුදුරණන්සේ වදාළේ ඒකට හේතුව තමයි සක්දෙවිඳු කියලා කියන්නේ රාග දේශ මොහ තියෙන කෙනෙක්. ඒවා දුරු කරපු කෙනෙක් නෙමෙයි. බය තැති ගැනීම තියෙන කෙනෙක්. පසුබැස පලා යන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒක නිසා එවැනි කෙනෙක්ගෙන් අපි උපකාරයක් බලාපොරොත්තු වුණාට එවැනි කෙනෙක් ගැන සිහි කරලා අපි බලාපොරොත්තු වෙනවා නම් බය තැති ගැනීම අපේ දුරු කරගන්න ඒක කරන්න බෑ. ඒක නැති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන්. බුදුරන් වහන්සේ දේශනා කරනවා අහංචකෝ භික්ඛවේ එවං වදාමි. පින්වත් මහණෙනි මම කියන ওই විදිහටම සචේතු උම්හාකම් භික්ඛවේ අරඤ්‍යගතානං ආරොක්ක මූලගතානං යම් විදිහකට පින්වත් මහණෙනි ඔබ මේ වනයේකට ආරණ්‍යයකට ගියොත් නැත්නම් රෝග සේවනකට ගියොත් ශුන්‍යාගාර ගතං වා නැත්නම් පාළු තැනකට ගියොත් uppajjiya බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමේ අනුසරියාත. අන්න ඒ වගේ තැනකට ඔබ ගියපු වෙලාවකට ඔබට හිතට බයක් තැති ගැනීමක් ලොමුඩහ ගැනීමක් ඇති වුණොත් ඒ වෙලාවදී මා ගැනම සිහි කරන්න කිව්වා. කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නේ? ඊතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. ඔය කියන නවාරහාදී බුදුගුණ සිහි කරමින් බුදුරජාණන් වහන්සේ ගැනම හිතන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමං හිවෝ භික්කවේ අනුස්සරතං යම් භවිස්සති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහිසති. මා ගැන සිහි කරන ඔබට ඒ බය තැති ගැනීම ලොමුඩහ ගැනීම මේ සියල්ලම දුරු වෙලා පහ වෙලා යනවා කිව්වා. බලන්න පින්වත් එතකොට එතනදී බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ ඒක පහ වෙන්නත් පුළුවන් පහ නොවෙන්නත් පුළුවන් කියලා එකක් නෙමෙයි. ඒ විදිහට බුදුරණන් වහන්සේ ගැන සිහි කරනවා නම් ඒ බය තැති ගැනීම ලොමුඩහ ගැනීම අනිවාර්යයෙන්ම පහ වෙනවා කියලා.
ඒක දුරු වෙනවා කියලා. දැන් පින්වත්නි මේ සිදුවීම අපි හැමෝම අත්දැකලා නැද්ද? අපි හැමෝටම මේ සම්බන්ධ අත්දැකීමක් තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් අපේ ජීවිතේ කොයිම හරි අවස්ථාවකදී අපිට සිද්ධ වෙලා නැද්ද මෙවැනි අවස්ථාවකට අපි මුහුණ දීලා නැද්ද? දැන් බලන්න අපි සමහර වෙලාවට අපි හිතන්න මෙහෙම අපි රෑ කාලෙක අපි හිතමු ගොඩාක් රාත්‍රී වෙලා තානියම අපි පාරේ යනවා. යනකොට අපිට ඔන්න පේනවා මොකක් හරි එක ගහක් කෙලවෙනවා. දැන් අපිට පොඩි බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැද්ද එහෙම දැක්කම එකපාරම? රෑක තනියම යනකොට අපි හිතමුකෝ මෙහෙම අපි දාන්න තැනක තියෙන මොකක් හරි සොහොනක් හරි. ඒ වගේ අවර බයක් ඇති වෙන විදිහේ දර්ශනයක් තියෙන තැනක යනකොට අපේ හිතට එනවා යම් බයක් ඇති ගැනීමක්. ඒ වගේ වෙලාවට නිකන් අපි ඉබේටම අපිට සිද්ධ වෙන දෙයක් තියෙනවා. මොකක්ද ඒ? දුවන එකද කරන්නේ? සමහරවිට දුව ගන්නත් බෑ. එක පාටම අපේ කටින් වචන කියවෙන්න ගන්නවා සමහර වෙලාවට. ඒ කියන්නේ මොකක්ද ඒ වෙලාවට අපිට කියවෙන්නේ? අපි බුදුරන් වහන්සේගේ බුදුගුණ කියවනවා. ඉතිපිසෝ භගවාරහං කියලා අපි මේ ඉතිපිසෝ ගාථාව නෙමෙයි ගොඩක් වෙලාවට අපිට නිරන්තරයෙන් කියවෙන්නේ. දැන් මේ බයක් ඇති කිරීමක් ඇති වෙන වෙලාවට මේක කියන්න කියලා අපිට කලින් ඒක පුරුදු කරලා ඒක පුහුණු කරලා තියෙන එකක් නෙමෙයි. ඒක අපි අතින් ඉබේටම වගේ සිද්ධ වෙන එකක්. බයක් ආපු ගමන් අපිට එකපාරටම ඉතිපිසෝ ගාථාව කියවෙනවා. එහෙම කියපු සැනකින්ම අපිට ඒ ආපු බය ඇති ගැනීම දුර වෙලක් තියෙනවා. අපි ඒක අත්විඳලා නැද්ද? මම හිතන්නේ අපි හැම කෙනෙක්ම වගේ අත්දැකීම ලබලා තියෙනවා. එතකොට බලන්න පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ගැන සුළු මොහොතකට නමුත් සිහි කරලා ඒ බය ඇති ගැනීම දුරු වෙනවා කියන අත්දැකීම අපිම ලබලා තියෙනවා බොහෝ දෙනෙක්. එතකොට මේ බුදුරන් වහන්සේ වදාළ ධර්මයේ කොයි තරම්නම් සත්‍යයක්ද? මේ ධර්මයේ කොයි තරම්නම් පැහැදිලිද? මේ ප්‍රතිඵල කොයි තරම්නම් ප්‍රකටයිද? දැන් මේක අපි සාමාන්‍ය සුළු සිදුවීමක් නේ අපේ ජීවිතවල අපි අත්විඳලා තියෙන දෙයක්. එතකොට නුවණ තියෙන කෙනෙකුට මේකම ප්‍රමාණවත් නැද්ද මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යය? ඒ බුදුරන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙන මහා ආනුභාවය තේරුම් ගන්න. ඒක නිසා පින්වත්නි අපිට යම් වෙලාවක බයක් ඇති ගැනීමක් ලොමු දහ ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කළ පමණින් ඒක දුර වෙනවා. ඒක අපි හැමෝම වගේ අත්දැකපු දෙයක්. එතකොට දැන් අපි එහෙම කරන්න ඕන කියලා අපි කොහොමද ඒක දැනගත්තේ? දැන් සාමාන්‍යයෙන් සමාජයේ මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්. බයක් ඇති ගැනීමක් එන වෙලාවට අපි හිතමු රෑක සොහනක් ළඟ යනවා කෙනෙක්. එයාගේ හිතට එකපාර බයක් ආපු ගමන් එයාට දන්නේම නැතුව එකපාරම කියනවා ඉතිවිසෝ භගවාරහං කියලා. දැන් අපි කලින් මේක යන්න කලින් අපි ලෑස්තිලා යනවාද මං අර අතන සොහොන ළඟ යනකොට මං කියන්න ඕන මේක කියලා. එහෙම ලෑස්තිලා යන එකකුත් නෙමෙයි. ඉබේටම එකපාර කියවෙන එක. කොහොමද අපිට මේක ආවේ? සමහරවිට අපි දන්නෙත් නෑ කොහොමද මේ මෙහෙම බුදුරන් වහන්සේගේ මේ බුදුගුණ සීකරු පමණින් මේක නැති වෙනවා කියලා මේක කොහොමද ආවේ කියලාවත් අපි දන්නේ නෑ. ආන්නේකයි මේ දජග්ග සූත්‍රය තමයි මේ කාරණාව සඳහන් වෙන්නේ. දජග්ග සූත්‍රයේ තමයි බුදුරන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි ඔබට බයක් ඇති ගැනීමක් ඇති වුණොත් ඒ වෙලාවට මා ගැන සිහි කරන්න. එතකොට ඒ බය ඇති ගැනීම නැති වෙනවා කියලා. එතකොට බුදුරන් වහන්සේගේ බුදු මුවින් වදාළේ ඒ වෙලාවට ඒ කියන්නේ බයක් ඇති ගැනීමක් ආපු වෙලාවට මා ගැන සිහි කළොත් බය ඇති ගැනීම නැති වෙනවා කියලා.
බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කොට වදාළා නම් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන එකක්. බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනයක් වෙනස් වෙනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ මොහොතේ ඉඳලා පිරිනිවන් පාන අවස්ථාව වෙනකන් යම් දෙයක් දේශනා කරා නම් යම් දෙයක් පනවා වදාලා නම් යම් දෙයක් නිර්දේශ කළා නම් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන එකක්. දැන් පින්වත් ඔබට මතක ඇතිනේ ලෝකාවබෝධ සූත්‍රයේ ලෝකය අවබෝධ කිරීම ගැන බුදුරණන් වහන්සේ වදාළේ. කොහොමද එතනදී බුදුරණන් වහන්සේ අපිට දේශනා කළා යාංච භික්ඛවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. පින්වත් මහණෙනි යම් රාත්‍රියකදී තථාගතයන් වහන්සේ මේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළාද යාංච රත්තින් අනුපාදිශේෂාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවම් පෑවද යං ඒ තස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති. අන්න ඒ අතර කාලය තුලදී තථාගතයන් වහන්සේ යමක් පැවසුවද යමක් ප්‍රකාශ කළාද යමක් නිර්දේශ කළාද ඒ හැමදේම සබ්බන්තං තතේව හෝති නොඅඤ්ඤතා. ඒ හැම දෙයක්ම ඒ ප්‍රකාශ කළ විදිහටමයි කිව සිද්ධ වෙන්නේ, වෙන ආකාරයකින් වෙන්නේ නැහැ. ඒක නිසා බුදුරන් වහන්සේ තමයි මේ දේශනා කොට වදාළේ බයක් තැති ගැනීමක් ලොමු දහ ගැනීමක් ඇති වුණොත් ඒ වෙලාවට මා ගැන සිහි කරන්න. ඒ බය තැති ගැනීම ලොමු දහ ගැනීම දුර වෙනවා කියලා. එහෙනම් මේ බුදුරන් වහන්සේ වදාළ වචනය ඒකාන්ත සත්‍යයක්. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කළා ඒ විදිහට බුදුරන් වහන්සේ ගැන සිහි කරගන්න බැරි වුණොත් ඒ වෙලාවට බුදුරන් වහන්සේ වදාළ ධර්මයේ සිහි කරන්න කිව්වා. නොචේ මං අනුස්සරේයාත අත ධම්මං අනුස්සරේයාත. ඒ වෙලාවට මාව සිහි කරගන්න බැරි වුණොත් ධර්මයේ සිහි කරන්න කිව්වා. කොහොමද ධර්මයේ ගැන සිහි කරන්නේ? ධර්මයේ ගුණ වශයෙන් සිහි කරන්න කිව්වා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සාන්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදසබ්බෝ විඤ්ඤෝහි කියන මේ ගුණයන් ධර්මයේ තියෙන මේ ගුණයන් ගැන සිහි කරන්න කිව්වා. මේ ධර්මයේ මනාකොට දේශනා කළ දෙයක්. මේ ජීවිතේම අත්දකින්න පුළුවන් දෙයක්. කාලයකට සීමා වෙන දෙයක් නෙමෙයි. මේක ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් දෙයක්. තමා තුළින්ම දකින්න පුළුවන් දෙයක්. කියලා මේ ධර්මයේ තියෙන මේ ගුණ සිහි කරන්න කිව්වා. ඒ විදිහට සිහි කරනකොට ධම්මං හිපෝ භික්ඛවේ අනුසරතං යම් භවිස්සති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වස්සෝ පහිස්සති. ඒ විදිහට ධර්මයේ සිහි කරද්දී මේ බය තැත ගැනීම දුර වෙනවා. මේ බුදුරන් වහන්සේ තමයි දේශනා කරන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරා ධර්මයේ සිහි කරගන්නත් බැරි වුණොත් ඒ වෙලාවට සංඝයාව සිහි කරන්න කිව්වා. කොහොමද සංඝයාව සිහි කරගන්නේ? මේ සංඝ රත්නයේ තියෙන ගුණ සිහි කරන්නේ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. මේ ශ්‍රාවක සංඝ රත්නයේ මනා වූ ප්‍රතිපදාවකට පැමිණුණු පිරිසක්. ඍජු ප්‍රතිපදාවකට ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණු පිරිසක්. ඒ විදිහට මේ සංඝයාගේ ගුණ සිහි කරන්න කිව්වා. මේ දාන් පෙන් පූජා කරගන්න සුදුසු පිරිසක්. දුර ඈත ඉඳන් උනත් මේ දාන් පෙන් අරගෙන පූජා කරන්න යන සුදුසු පිරිසක්. තමන්ගේ නිවසට ආගන්තුක වැඩියොත් දාන් පෙන් පුදන්න සුදුසු පිරිසක්. අංජලිකරණීය පිරිසක්. ඒ කියන්නේ ඇඳිලි බැඳ වන්දනා කරන්න සුදුසු පිරිසක්.
මේ ආදි වශයෙන් මේ සංඝයාගේ ගුණ සිහි කරන්න කිව්ව ඒ වෙලාවට. අන්න එතකොට සංඝං හිවෝ භික්කවේ අනුසරතම් මේ සංඝයාගේ ගුණ සිහි කරද්දී යම් භවිස්සති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ අසෝපයිසති. ඒ වෙලාවේදී මේ බය තැති ගැනීම, ලොමු ඩහ ගැනීම දුරු වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තං කිසි හේතු දැන් අර කලින් මතකය. කලින් සක්දෙවිඳු කියපු ප්‍රකාශ ටික මතකද? සක්දෙවිඳු කිව්වේ යුද්ධෙට ගියාට පස්සේ සක්දෙවිඳුගේ කොඩි මුදුන බලන්න කිව්වා. එතකොට ඒ යුද්ධයේදී බය තැති ගැනීම දුරු වෙනවා. යම් විදිහකට සක්දෙවිඳුගේ කොඩි මුදුන දිහා බලන්න බැරි වුණොත් ප්‍රජාපති දෙවියන්ගේ කොඩි මුදුන දිහා බලන්න කිව්වා. එතකොටත් බය තැති ගැනීම දුරු වෙනවා කිව්වා. යම් විදිහකට ප්‍රජාපති දෙවියන්ගේ කොඩි මුදුන දිහා බලන්න බැරි වුණොත් ඊළඟට වරුණ දෙවියන්ගේ කොඩි මුදුන දිහා බලන්න කිව්වා. එතකොට බය තැති ගැනීම දුරු වෙනවා කිව්වා. එහෙමත් බැරි වුණොත් ඊළඟට ඊසාන දෙවියන්ගේ කොඩි මුදුන දිහා බලන්න කිව්වා. එතකොට බය තැති ගැනීම දුරු වෙනවා කියලා සක්දෙවිඳු කිව්වේ. බුදුරන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ඔය විදිහට ඔය සක්දෙවිඳු කියපු විදිහට කළාත්ම ඒ විදිහට කළොත් බය තැති ගැනීම නැති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන් කිව්වා. ඒ යුද්ධයට ගියාට පස්සේ එන බය තැති ගැනීම දුරු වෙන්නත් පුළුවන් කිව්වා, දුරු නොවෙන්නත් පුළුවන් කිව්වා. මොකද්ද හේතුව? සක්දෙවිඳු කියලා කියන්නේ රාග, දේශ, මොහ තියෙන කෙනෙක්. බය තැති ගැනීම දුරු නොකළ කෙනෙක්. බය තැති ගැනීම තියෙන කෙනෙක්. දැන් බුදුරන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මමත් ඔබට කියනවා ඔබට බයක් තැති ගැනීමක් ඇති වුණොත් ඒ වෙලාවට මා ගැන සිහි කරන්න. බුදුරන් වහන්සේගේ ගුණ. එහෙම බැරි වුණොත් ධර්මයේ ගුණ සිහි කරන්න. එහෙමත් බැරි වුණොත් සංඝයාගේ ගුණ සිහි කරන්න කියලා වදාලා. එතකොට නම් බය තැති ගැනීම දුරු වෙනවා කිව්වා. බුදුරණවහන්සේ වදාලා තං කිසේතු මොකද්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීත රාගෝ වීත දෝසෝ වීත මොහෝ. තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ රාග දේශ මොහ දුරු කර උත්තමේ. අභිහිරු අච්ඡම්බි අනුත්‍රාසි අපලායිති. බය තැති ගැනීම නැති කෙනෙක්, ලොමු දහ ගැනීම නැති කෙනෙක්, පලා නොයන කෙනෙක් බුදුරජාණන් වහන්සේ. භාගතුන් වහන්සේ දැන් ධර්මයේ තියෙනවා සමහර සූත්‍ර දේශනාවල තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමහර ගම්මාන වලට වඩිනකොට ඒ ගම්මාන වල ඉන්න අමනුෂ්‍යෝ ඒ මිනිස්සුන්ට ආවේශ වෙලා ඉන්න අමනුෂ්‍යෝ ඒ මනුස්ස අතහැරලා දාලා පලා යනවා. බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනකොටම ඒ ප්‍රදේශවත් ඉන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම පලා යන කෙනෙක් නෙමෙයි. ඇයි බුදුරජාණන් වහන්සේට රාග දේශ මොහ නැහැ. දැන් මේ රාග දේශ මොහ කියන මේ දේවල් වලින්නේ මේ මිනිස්යාට, මේ සත්වයාට මේ සියලු අනතුරු සකසලා දෙන්නේ. මේ දේවල්නේ අකුසල මූලයන් වෙන්නේ. එතකොට ඒවෙන් තමයි මේ සත්වයාට අරුබුද ඇති වෙන්න, මේ සත්වයාට මේ භයානක සසර ගමන යන්න, මේ හැම දෙයකටම වටපිටාව සැකසෙන්නේ රාග දේශ මොහ තිබීමත් එක්කයි. යම් කෙනෙක් තුල රාග දේශ මොහ නැත්තම් ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. ඒ ජීවිතේට බය තැති ගැනීම කියන ඒවා අදාළ නැහැ. දැන් පින්වත්නි ඔබට මතක ඇති මේ බුදු ශාසනයේ පැවිදිලා අරහත්ත්වයට පත් වුණු උත්තමයෙක් හිටියා බද්දිය මහරහතන් වහන්සේ. කලින් බද්දිය නුවර රජතුමා. ඉතින් මේ බද්දිය මහරහතන් වහන්සේ මේ ගහක් මුලට ගිහිල්ලා විවේක තැනක ඉන්නකොට ඒ හැම තැනකදීම උන්වහන්සේගේ කටින් වචනයක් පිට වුණා. අහෝ සුඛං කියලා. එතකොට අර මේක ඇහිච්ච අනිත් ස්වාමීන් වහන්සේලා කල්පනා කළා මේ දැන් අනිත් ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා.
ඒ ස්වාමීන් වහන්සේලා හිතුවා මේ ස්වාමීන් වහන්සේට මේ පරණ රජකම මතක් වෙලා වෙන්නේ නැති. තමන් කලින් විඳපු සැප සම්පත් ගැන මතක් වෙලා වෙන්නේ නැති මේ අහෝ මෙහෙමත් සැපයක් අහෝ මෙහෙමත් සැපයක් කියලා මේ හැමතැනකම කියන්නේ කියලා හිතුවා. හිතලා බුදුරයන් වහන්සේට ගිහිල්ලා වදාලා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ බාද්දිය ස්වාමීන් වහන්සේ මේ කොතනට ගියත් අනේ මෙහෙමත් සැපයක් අනේ මෙහෙමත් සැපයක් කියලා කියනවා. ස්වාමීනි උන්වහන්සේට අපිට නම් හිතෙන්නේ උන්වහන්සේට පරණ රජ සැප ගැන මතක් වෙලා වගේ කිව්වා. දැන් මේ පැවිද්දට තියෙන ඇල්ම දුර වෙලා වගේ කිව්වා අපිට නම් හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා දක්නා මහෝත්තමයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට දැනගෙනත් කරුණු විමසනවා. ඒක ප්‍රකට කරවන්න. ඉතින් බද්දී මහරහතන් වහන්සේට එන්න කිව්වා. වැඩියට පස්සේ ඇහුවා ඇත්තද බද්දී මේ කියන්නේ ඔබ ගහක් මුලට ගියත් කොතනකට ගියත් මේ අහෝ සැපයි කියලා කියනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. ඔබට මේ පරණ රජ සැප ගැන මතක් වෙලා මෙහෙම කරනවා කියලා කියන්නේ මේ ඇත්තද කියලා ඇහුවා මේක. අන්න ඒ වෙලාවේදී බද්දී මහරහතන් වහන්සේ වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ පරණ රජ සැප මතක් වෙලා නෙමෙයි කිව්වා එහෙම කියන්නේ. ස්වාමීනි මම ගිහි ගෙදර වාසය කරනකොට මම රජ කෙනෙක්. මගේ මාලිගාවේ මගේ සිරියහන් ගබඩාවෙත් වටේට බොහෝ රැකවල් දාලා තිබ්බා කිව්වා. ආරක්ෂා සංවිධාන තර කරලා තිබුණේ. රජමාලිගාව වටේටත් මහා රැකවල් දාලා තිබුණේ. මේ ඇතුළු නගරේ සම්පූර්ණ හැමතැනකම ගාඩ් එක තිබ්බා කිව්වා. ආරක්ෂක වලලු දාලා තිබ්බේ කිව්වා. පිටත නගරේත් හැමතැනකම ආරක්ෂක බටයෝ යොදලා තිබුණ කිව්වා වටේම. නගරයෙන් දුර ඈත තැන් වලත් මේ ආරක්ෂක බටයෝ දාලා මේ හොඳ දැවැන්ත ආරක්ෂා සංවිධාන කරලයි කිව්වා මගේ රාජ්‍ය තිබුණේ. ස්වාමීනි එච්චර බයකින් කිව්වම හිටියේ සතුරන්ගේ කරදරයක් එයි කියලා. එහෙම සතුරු කරදරයක් එයි කියලා ඒ පමණ බයකින් වාසය කරු මට දැන් ස්වාමීනි එහෙම කිසිම බයක් ඇති ගැනීමක් එන්නේ නැහැ කිව්වා හිතට. ඒ දවස්වල කන්න බොන්න ගියත් බයෙන් කිව්වා කෑම බීමක් කන්නේ මේවට මොනවා හරි දාලා දෙනවද දන්නේ නැහැ කියලා. කුබන්ත්‍රණයක් කරයිද කියලා. කොහෙට හරි එළියට පහලියකට ගියත් ගාඩ් එක වටේට ආරක්ෂාව දාගෙන කිව්වා යන්නේ. උන්වහන්සේ කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් මම ගහක් යට වාඩි වෙලා ඉන්නවා. ගහක් යට සැතපෙනවා කිව්වා. කිසිම බයක් ඇති ගැනීමක් නැතුව. ඒක නිසායි කිව්වා මම කියන්නේ අහෝ මෙහෙම සැපයක් කියලා. එහෙම නැතුව පරණ රජ සැප ගැන සිහිපත් වෙලා නෙමෙයි කිව්වා. ඉතින් එතකොට පින්වත්නි අපිට තේරෙනවා ඒ රහතන් වහන්සේලා අත්විඳ ඒ ජීවිතයේ තියෙන මේ ඒ ජීවිතයේ ස්වභාවය ඒ සහැල්ලු ජීවිතයේ තියෙන මේ ස්වභාවය කොයි තරම්නම් සහැල්ලු ජීවිතයක් උන්වහන්සේලාට තිබිලා තියෙනවද? ඒක වචනෙන් විස්තර කරලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් වර්තමානයේ අපි මේ කාමයන් මැද්දේ විවිධාකාර අර්බුද මැද්දේ විවිධාකාර හැලහැප්පිලි මැද්දේ මහා භයානක පාරිසරික තත්ත්වයන් මැද්දේන අපි මේ අපේ ජීවිත ගමන අරගෙන යන්නේ. හැම වෙලාවකම අපි බයෙන් තැති ගැනීමකින් නෙමෙයි වාසය කරන්නේ. මහා බයකින් තැති ගැනීමකින් වාසය කරන්නේ. කොයි වෙලේ කොහෙන් ප්‍රශ්නයක් වැටෙයිද? මේ කන කෑම බීම කොයි වෙලේ විස වෙයිද? ඇයි දැන් කන කෑම බීමක් ගැනවත් අපිට විශ්වාසයකින් කන්න බොන්න පුළුවන්කමක් තියෙනවද වර්තමාන ලෝකේ? හැම තැනකම මිනිස්සු රැවටෙනවා. මිනිස්යන්ව නොමග යවනවා. ඊළඟට මිනිස්යන්ට විවිධාකාර අර්බුද හැදෙන විදිහේ
තත්ත්වයන් ගොඩනැගෙනවා. ඉතින් හැම තැනකම මේ මිනිස්සයා වාසය කරන්න බොහොම බය තැති ගැනීම ඇතුව සැහැල්ලුවෙන් නිදහස් ජීවිතයක් ගත කරනවා කියන එක වර්තමාන මිනිස්සයාට සිහිනයක් වගේ. ඉතින් ඒක නිසා පින්වත්නි මේ බුදුරන් වහන්සේ අපිට වදාළේ යම් කෙනෙකුට බයක් තැතිගැනීමක් ඇති වුණොත් මේ බුදුරන් වහන්සේ ගැන සිහි කරන්න කියලා. ඒ හේතුව බුදුරන් වහන්සේ මේ සියලු බය තැතිගැනීම් වලින් බැහැර වුණු කෙනෙක්, දුරු කළ කෙනෙක්. රාග දේශ මොහ නැති කෙනෙක්. ඉතින් ඒක නිසා යම් කෙනෙකුට තමන්ගේ හිතට බයක් තැතිගැනීමක් ආපු වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්‍රාවක සංඝයා ගැන සිහි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් එයාගේ ජීවිතයට සැනසෙල්ල උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එයාගේ ජීවිතේ බය තැතිගැනීම දුරු කරගන්න ලැබෙනවා. පින්වත් ඔබට මතක ඇති අර සුප්පාවාසා ඒ කෝලිය දිනිය සීවලී කුමාරයාගේ මෑණියෝ අර දරු ගැබ හිර වෙලා දරුවා ලැබෙන්න අවුරුදු 7යි මේ මාස 7යි දින 7ක් තිස්සේ මහා දුකක් වින්දානේ. ඒ හැම වෙලාවකම මේ බුදුරන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන සිහි කළේ. එහෙම සිහි කර කර තමයි ඒ තමන්ට ආපු පීඩාවන් දරාගත්තේ. ඉතින් ඒක නිසා පින්වත්නි අපිට සරණක් අවශ්‍ය නම් අපි සරණ හොයාගෙන යා යුත්තේ සරණක් ලබා දෙන්න පුළුවන් උත්තමයෙක් ළඟට. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපිට සරණක් උදා කරලා දෙන්න පුළුවන් උත්තමයෙක්. අසරණයින්ට සරණක් වෙන්න පුළුවන් උත්තමයෙක් උන්වහන්සේ. මේ ලෝකේ අපි හැම කෙනෙක්ම අසරණයි පින්වත්නි. මොකද අපි රාග, ද්වේෂ, මෝහ වලින් පීඩාවට පත් වෙලා නොයෙකුත් අර්බුදවල පැටවිලා ඉන්න පිරිසක්. අසරණ පිරිසක්. අපිට තියෙන එකම පිහිට පිළිසරණ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ ධර්මයේ පුරුදු පුහුණු කරලා මේ සසරින් ඈතරුණු උත්තම ශ්‍රාවක සංඝ රත්නය. ඔය තුනරුවන තමයි අපිට එකම සරණ. ඉතින් ඒක නිසා අපි මහන්සි ගන්න ඕන දැන් මේ වගේ යුගයන් වල දැන් අපිට තේරෙන අපිට හැම අතකින්ම හැම දිශාවකම අපිට තියෙන අනතුරු නෙමෙයිද? අපිට බලන පැත්තෙන් අපේ ජීවිතේට අනතුරුමයි එල්ල වෙලා තියෙන්නේ. විවිධ පැතිවලින්. ඒක එක ශේත්‍රයකට විතරක් සීමා වෙලා නැහැ. හැම පැත්තකින්ම අපේ ජීවිතේට මහා අනතුරක් අපි වටේ කැරකෙනවා. කොයි වෙලේ ඒ අනතුරේ ගොදුරක් බවට අපි පත් වේද කියලා අපිටම හිතා ගන්න බෑ. ඒක නිසා පින්වත්නි මේ පවතින මේ භයානක මේ ලෝකේ අන්ත අසරණ භාවයට පත් වුණු අපිට ඒ අසරණ භාවයෙන්ම මරණයට පත් වෙන්නේ නැතුව සරණක් ඇති කරගෙන සරණක් ඇතුව අපේ ජීවිතයේ අවසානයකට යන්න නම් අපිට බුදුරන් වහන්සේගේ උපකාරයමයි ලබන්න තියෙන්නේ. ඒ ධර්මයේ උපකාරයමයි, ඒ ශ්‍රාවක සංඝ රත්නයේ උපකාරයමයි අපිට ලබන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මනාකොට තෙරුවන් සරණ පිහිටලා අපේ ජීවිතේ ධර්මානුකූලව ගොඩනගා ගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අද දවසේ අපි මේ උතුම් ධර්මයන් ශ්‍රවණය කළා. මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අප හැම දිනාටම මේ සුවසේ ධම්මග දියුණු කරගන්න. අපේ ජීවිතයට පිහිට පිළිසරණ සලසා ගන්න, සැබෑම පිහිට පිළිසරණ සලසා ගන්න. උතුම් තුනුරුවනේ තුලම පිහිටා වාසය කරන්න. අපේ ජීවිතවලට බොහෝ පින්දහම් රැස් කරගන්න. ඒ වගේම මේ භයානක සසරින් එතර වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කරගන්න ඉදුණු සියලුම පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. අද දවසේ සවස් ලක්විරු දායකත්ව ධර්මදේශනය සඳහා
ප්‍රධාන අනුග්‍රහය දායකත්වයේ දරන්නේ කුසුම් සෙවන ගල්ටැන්වැව පොල්පිටිගම යන ලිපිනේ පදිංචි එච්.එම්. මුතුමැණිකේ මහත්මිය විසින්. ඉතින් ඒ මහත්මිය මේ විදිහට මේ ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දක්වලා බොහෝ පිරිසකට මේ ලක්විරු ගුවන්විදුලි ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දීලා මේ රැස් කරගත් මේ උතුම් වූ දුර්ලභ පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම සියලුම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සදෙව්ලොව වාසී සියලුම දෙවියෝ මේ පින අනුමෝදන් වෙත්වා. ශාක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවියෝ, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ අප හැම දිනාගේම ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන් මේ පින අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය හැම දිනාටම සලසා දෙත්වා. සියලු දෙවියන්ටත් මේ ගෞතම බුදු සාසන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගන්නේ දුණු සියලුම පුණ්‍ය ධර්මයන් අප හැම දිනාටම මේ විදිහට දුර්ලභ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න මේ උතුම් බුදු දේශනාවන් අපිට තේරෙන භාෂාවෙන් සරලව කියවන්න අහන්න අවස්ථාව සලසා දුන්නු අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනය ලබත්වා, සියලු ආරක්ෂා රැකවරණ සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුන අසපුවාසී, රටවාසී, ලෝකවාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු මහා සංඝරුවන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට, ඒ වගේම පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් ඒ පැවිදි අපේක්ෂක අනගාരിക හැම දිනාටත් මේ පින අනුමෝදන් වෙලා සියලු දිනාටම සුවසේ දහමඟ දියුණු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ ඒ ප්‍රධාන දායකත්වයේ දරන එච්.එම්. මුතුමැණිකේ මහත්මිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන්ට මේ පින අනුමෝදන් කරන්න. ඒ පින්වත් මහත්මියගේ මිය පරලොව යන්නට යෙදුණු ඒ දෙමාපියන්ට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේ මීට වසර 18කට පෙර මිය පරලොව යන්නට යෙදුණු එච්.එම්. රන්හාමි පියාණන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලොවගේ ඥාතීන් ඇතුළු දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොවගේ සියලු මළගේ ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු මළගේ ඥාතීන් මේ පිනෙන් සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුල්වල සියලු සහෝදර සහෝදරින්ට, නෑදෑ හිතයිශීන්ට, පවුල්වල සියලු සුජීවතු සිටින දෙමාපියන් ආදී හැම කෙනෙකුටමත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශ්‍රාමික සමූහි නිලධාරීන් හැම දිනාටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. මේ උතුම් පුණ්‍ය කටයුතු සඳහා සහ සම්බන්ධ වුණු උදව් උපකාර කළ සියලු දෙනාටත්, ඒ පින්වතුන් හැම දිනාගේ පවුල්වල සියලු දුවා දරුවන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාට අකුරු කරු දයාබර ගුරුවරුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා සහ සම්බන්ධ වුණු උදව් උපකාර කළ සියලුම දෙනාටත් මේ පින අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේම ජීවිත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දිනාට යහපත සිත සාන්තිය සැලසේවා. කරන කින ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ ගෞතම බුදු සාසන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික හැම දිනාටත් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දිනාටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ කොරෝනා වසංගතයේ හේතු කරගෙන පීඩාවටපත් වුණු රෝගාතුරුන් හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ භයානක කොරෝනා වසංගතය මුළුමනින්ම මේ ලෝකයෙන් තුරන් වේවා. හැම දිනාටම සුවසේ ජීවිතය ගත කරන්නට
ජීවිතයට බොහෝ පින්දහම් රැස් කරගන්නට, කිසිදු බාධාවක් කරදරයක් අවහිරයක් නැතුව තමන්ගේ දිනදා කටයුතු සුවසේ කරගන්නට, ඒ වගේම මේ ගෞතම බුදු සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කරගන්නේ දුන් සියලු පුණ ධර්මයන් හැම දිනාටම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය